ඔබට සුබ සැන්දෑවක්. අදත් අපි විද්වත් සාකච්ඡාවකට ඔබ සමග මුණ ගැහෙනවා. දැන් වර්තමාන තත්ත්වය නම් විශේෂයෙන්ම 7 වෙනි දවස ගැන ප්‍රවේශම් විය යුතුයි. කොවිඩ් හැදිලා සිම්ප්ටම්ස් මතුවෙලා 7 වෙනි දවසේ එනකොට මොන වගේ වෙනස්කම් ගැනද ඔබ ප්‍රවේශම් විය යුත්තේ? දවස් පහෙන් පස්සෙත් වුණ තිබෙනවා නම් ඒක කොවිඩ් වෛරස් ආසාදනයෙන් පස්සේ ඒක අර ප්‍රතිශක්ති සටනක් බවට පත් වෙනවා. සයිටෝකයින් ස්ටෝම් කියලා එකට කියන්නේ අපගේම ප්‍රතිශක්ති අණු ශරීරයට එරෙහිව ක්‍රියා කරන්න පටන් ගන්නවා. එතකොට මේ කොවිඩ් එකේ පළවෙනි අවස්ථාව තමයි වෛරස් අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ප්‍රතිශක්ති අණුක සංග්‍රාමය කියලා කියන්නත් පුළුවන්. සයිටෝකයින් ස්ටෝම්. එතකොට ඒක බඩ වැලේ හට ගන්න පුළුවන් ඩයරියා හැදුනට පස්සේ. එහෙම නැත්නම් පෙනහල් ආසාදනය වුණාම පෙනහල්ලේ හට ගන්නත් පුළුවන්. ඊට පස්සේ තමයි ඒක ත්‍රොම්බොටික් ස්ටේජ් එකට යන්නේ. ඒ කියන්නේ ලේ කැටි ගැසීමේ වෙනසක් වෙලා පොඩි එක්කෝ බඩ වැලේ පුංචි ලේ කේශනාලිකාවල හරි පෙනහල්ලේ පොඩි කේශනාලිකාවල හරි ලේ කැටි ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් මේවා වෙන්න ඉස්සෙල්ලා පස්වෙනි දවස හරහා යනකොට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රතිශක්ති සටන වළක්වන්න තමයි අපි අර මුලින්ම ප්‍රතිකාර ඖෂධ දිය යුත්තේ. ඒ මුලින් බලපාන්නා වූ ඖෂධ වර්ග දිය යුතුයි. එතකොට ප්‍රධාන ඖෂධ වර්ග දෙකකින් එකක් පාවිච්චි කළ හැකි. දැන් ඒක ඖෂධ වර්ගයක් විශාල පරිමාණයෙන් ලංකාවට ගෙන්නන්න පටන් අරගෙන තිබෙනවා. දැන් ඒ ඖෂධය ගත්තම ඒක මුලින් මේ ඖෂධය ගැන කතා කරේ ප්‍රොෆෙසර් තොමස් බොරඩි මේ ඕස්ට්‍රේලියාවේ. ඒ ඖෂධය ගත්තම ඒක ෆස්ට් ලයින් කන්ටැක්ට්ස්ලටත් ෆ්‍රන්ට් ලයින් වර්කර්ස්ලටත් ගන්න හොඳ ඖෂධයක් බෝ නොවන පිණිස. බෝනාම වේලහින්ම ඒ ඖෂධය සිම්ප්ටම්ස් තියෙන පළවෙනි දවසේම ගන්න ඕන. ඒක තමයි මූල ධර්මය. එතකොට අපි දන්නවා මේ රෝග ලක්ෂණ මතුවෙන දවස් දෙකකට ඉස්සෙල්ලත් පැතිරෙන ගතියක් තිබෙනවා. ඒ නිසා තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔබ දන්නේ නැහැ ඔබ ඉන්ෆෙක්ටඩ් කියලා ඔබ අනිත් අයට වතුරන්න පුළුවන්. ඉතින් පස්වෙනි දවස හරහා යනකොට ඉතින් දැනගත යුතු කාරණා තියෙනවා. පස්වෙනි දවස වෙනකම්ම උණ තිබුණොත් ඒ කියන්නේ ඒක හොඳ නැහැ. එතකොට ඔබගේ ડોක්ටර් ඔබට කියන්න ඕන ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් ගන්න. ඒ වගේම CRP C-reactive protein එකක් ගන්න. එතකොට CRP එක එන්න වැඩි වෙනවා නම් ඒ කියන්නේ තත්ත්වය ඒ අර ප්‍රතිශක්ති ආසාදනය එන්න වැඩි වෙනවා කියන එකයි. එතකොට ඒ අවස්ථාව වෙනකොට කොහොමත් මුලින් ඉඳලම දෙන්න පුළුවන් ඒවා තියෙනවා. විටමින් D ලොකු ඩෝස් එකක් ගන්න ඕන. ඒ කියන්නේ 60 කැප්සූල්ස් තියෙනවා. ඒකක් ගන්න එක හොඳ. මොකද ඔබ දන්නේ නැහැ ඔබගේ විටමින් D තත්ත්වය කෙසේද කියලා. ඒ ශරීරයේ යම් ආබාධ තියෙනකොට ඒ විටමින් D උණතාවයක් ඇති වෙලා තිබෙනවා නම් අර ප්‍රතිශක්ති නිවාරක අණුවල අඩුවක් තිබෙනවා. ඒවලට කියන්නේ ස්පෙસિෆික් ප්‍රොරිසෝල්වර් මොලිකියුල්ස්. එතකොට අර ප්‍රතිශක්ති ප්‍රහාරය දමනය කරන්න එහෙම නැත්නම් සමනය කරන්න අවශ්‍ය අඩු ඔබගේ අණු ඔබගේ ශරීරයේ අඩු නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා තමයි විටමින් D සෑහෙන ඩෝස් එකක් වේලහින් ගන්න කියන්නේ. සින්ක් ගන්න කියන්නේ මොකද අර අනිත් බෙහෙත් ද්‍රව්‍ය මේ සෛල පිත්තිය හරහා සෛල පටලේ හරහා ගෙන යාමට සින්ක් උපකාරී වෙන නිසා. ඒ වගේම බ්‍රොම්හෙක්සින් කියලා පරණ ඖෂධයක් තියෙනවා. කැස්සට ගන්න ඖෂධයක් බ්‍රොම්හෙක්සින්. ඒ මොලිකියුල් එක මෙයාගේ මේ ප්‍රතිශක්ති ආසාදන ප්‍රහාරය අවහිර කරනවා. තව මොලිකියුල් එකක් තමයි ප්‍රොමෙතසින්. දැන් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අන්තිම නිලමේ පෝස්ට් එක හෙඩ් ඩිපාර්ට්මන්ට් ෆාමකොලොජි ස්ටේට් මෙඩිකල් ෆැකල්ටි එක. ඉතින් මේක මගේ 250ක් එක්වෙනි විද්වත් දෙසුම. මේවා ඔබට ඔක්කොම ලබා ගන්න පුළුවන් Golden Nuggets කියලා මගේ ඇප් එකක් තිබෙනවා. Golden Nuggets. ඒක Google Store එකේ තිබෙනවා, App Store එකේ තිබෙනවා. එහෙම නැත්නම් මගේ මේ ඒක කොහොම හරි ගන්න කියන්නේ ඒක නොමිලේක ඩවුන්ලෝඩ් කරන්න විතරයි තිබෙන්නේ. මගේ අපේ ටෙලිෆෝන් නම්බරයක් තිබෙනවා මේ ප්‍රවෘත්ති සඳහා 076 313 4800 076 313 4800. ඒකට ෆෝන් කරන්න එපා. ඒකට WhatsApp එකක් යවන්න.
මම මේ ගැන ආටිකල් එකක් ලියලා තිබෙනවා College of General Practitioners Sri Lanka. ඒගොල්ලන්ගේ නිවුස් ලෙටර් එකේ ඒක පළ කරලා තිබෙනවා මේ ප්‍රශ්න මේ COVID management ගැන ඒක විද්වත් මෙඩිකල් ආටිකල් එකක්. College of General Practitioners Sri Lanka ඒක එවන්නත් පුළුවන්. ඒ වගේම මේ පළවෙනි දවස් 6 මොනවද කළ යුත්තේ 7 වෙනි දවසේ මොනවද කළ යුත්තේ ඊළඟට රෝගය සුව වී දවස් 14ක් ගියාට පස්සේ කොහොමද ආපහු යථා තත්ත්වයට සාමාන්‍ය ජීවිතයට පිවිසෙන්නේ කියලාත් මගේ ડોකියුමන්ට් එකක් තිබෙනවා. ඒව එවන්න පුළුවන් අපේ WhatsApp එකට රික්වෙස්ට් එකක් ඉල්ලීමක් කරන්න තමයි අවශ්‍ය. එතකොට මේ පස්වෙනි දවස් හරහා යනකොට අර උන්න දිගටම තිබුණොත් මං කිව්ව එක හොඳ ලකුණක් නෙමෙයි. එතකොට full blood count එකක් ගන්න ඕන CRP එක වැඩි වෙන්න ඕන. CRP වැඩි වෙනවද කියලා බලන්න ඕන. දවසක් තුල ඒ කියන්නේ පැය 24කින් CRP එක 100ක් වැඩි වුණොත් ඒ කියන්නේ ඔබට රෝහලකට යන්න සිද්ධ වෙනවා. මොකද තව ටිකකින් ඊළඟ දවසේ ඔබගේ පෙනහල්ල ආසාදනය වෙන්න පුළුවන්. දැන් හෝම් මැනේජ්මන්ට් වල ඉන්න අයට මේක ඉතාම වැදගත්. ඔබගේ ඔක්සිජන් සැචුරේෂන් එක බලනකොට තප්පර 10 මේක දාගෙන තප්පර 10ක් අර ඔක්සිමීටර් එක දාගෙන තප්පර 10ක් ඉහළ පහළ මෙහෙම පුටුවෙන් නැගිටිනවා ඉඳ ගන්නවා තප්පර 10ක්. එතකොට ඒක එහෙම කරලා තප්පර 10ක් එහෙම කරලා මිනිත්තු 3ක් මේක දිහා බලන් හිටියම ඔක්සිජන් සාන්ද්‍රණය 94ට වඩා අඩු වෙනවා නම් ඔබ ඒකාන්තයෙන්ම ස්පිතාලයකට යන්න වෙනවා. එතකොට ඊට ඉස්සෙල්ලත් හුස්ම එක්සර්සයිස් එකක් ගන්න පුළුවන් කියලා ඒ කියන්නේ 10ට ගණන් කරන්න පුළුවන් හුස්ම අල්ලලා 10ට ගණන් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒක බැරි වෙන බවක් පේනවනේ. ඒ කියන්නේ ඔබගේ පෙනහළට ආසාදනය ඇතුල් වෙලා අර ප්‍රතිශක්ති ෆයිට් එක පටන් අරගෙන කියලා තමයි පේන්න තිබෙන්නේ. ඒ වගේම ඔක්ස්ෆර්ඩ් ට්‍රයල් එකක් කරා ස්ටොයික් කියලා. ඒකෙන් පෙන්වනවා බියුඩසනයිඩ් ඉන්හේලර් එක ගත්තම අර පෙනහල්ලේ ප්‍රතිශක්ති ආසාදනය අඩු වෙනවා. බියුඩසනයිඩ් කියන්නේ ඇස්මා වලට පාවිච්චි කරන ඉන්හේලර් එකක්. ඒක ගන්නත් පුළුවන් උදේ හවස. මේවා කියන්නේ අර ඔබ හෝම් මැනේජ්මන්ට් වල ඉන්නකොට ඔබ ගත යුතු දේවල්. එතකොට තවදුරටත් කියන්න තිබෙන්නේ අර වේලහෙන් ගන්න ඕන පෙති වේලහෙම පළවෙනි සිම්ප්ටම්ස් එන පළවෙනි දවසේම ගන්න අවශ්‍යයි කියලා තමයි මම මේ කිව්වේ. ඒක ડોක්ටර් කෙනෙක්ට කියලා ඉල්ල ගන්න අවශ්‍යයි. ඒ ගැන අර වාර්තාවේ යවන්නත් පුළුවන් ඔබට. එතකොට මේ පස්වෙනි දවස් හරහා යනකොට හදිස්සි හිස රදයක් ඇතිවීම ආයෙත් ඩයරියා පටන් ගැනීම. දැන් ඩයරියා ඒ කියන්නේ බඩේලි යෑම පටන් ගත්තම අනිවාර්යයෙන්ම ජීවනි oral rehydration solution ඇති වෙන්න බොන්න අවශ්‍යයි. සමහර අයට ගොඩක් බඩේලි යනවා. ඒකට සෑහෙන්න oral rehydration solution බොන්න ඕන. ඇතිපමණ urine pass වෙන්න අවශ්‍යයි. එතකොට සිලෝන් සිනමන් ඇල්ඩිහයිඩ් ගැන පර්යේෂණයක් කළා තියෙනවා නෙදර්ලන්තේ. ඒ කියන්නේ අපේ කුරුඳු. ඒ සිලෝන් සිනමන් ඇල්ඩිහයිඩ් වලින් පෙනහල්ලේ ආසාදනය අඩු වෙනවා කියලා. ඒ කියන්නේ සිනමන් ටී බොන්න පුළුවන් උදේ හවස. ඒ වගේම දැන් මේ ඔක්සිජන් රැඩිකල් ඇබ්සෝර්ප්ෂන් කැපැසිටි කියලා එකක් තියෙනවා. ORAC ඔක්සිජන් රැඩිකල් absorption capacity කියන්නේ අපේ ඔය ප්‍රතිශක්ති ආසාදනයේදී එක එක ඔක්සිජන් රැඩිකල්ස් නිදහස් වෙලා ඒ ශෛල පටක වලට හානි පමුණවනවා. ඒක අවම කරන්න පුළුවන් දේවල් දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ මේවලත් හොයාගෙන තිබෙනවා. ඒ කියන්නේ මේ පර්යේෂණ තුලින් ඉතින් කරාබු නැටි හැපීම ඒ වගේම අර පරණ තැඹුම් හොදි රසම් හරි තැඹුම් හොදි වලට අපි දානවා සූදුරු කළුදුරු සහ ඉඟුරු. ඒ ඔක්කොම ගැන පර්යේෂණ දැන් සිඩ්නි යුනිවර්සිටි එකේ කරලා තිබෙනවා. ඒවා ඉෆෙක්ටිව් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒවා පානය කිරීම හොඳ දෙයක්. කොහොමත් කොත්තමල්ලි උදේ හවස පානය කිරීම හොඳ දෙයක්. මේ ඔක්කොම කරන්නේ අර ප්‍රතිශක්ති ආසාදනය වළක්වා ගැනීම සඳහා. ඒ හැම එකකින්ම උපකාරයක් ලැබෙනවා. ඉතින් වෙනදා වගේම විටමින් D ගැනීම, විටමින් C ගැනීම, සමහර විටමින් A ගන්න කියලා කියනවා. ඒකත් හොඳ අදහසක්. ඒවා තියාගන්න අවශ්‍යයි. ඒ අර ශ්වසන ටෙස්ට් එක කරන්න අවශ්‍යයි. එතකොට ඔබ ලෙඩ හැදිලා ආවට කොහොම හරි ලෙඩ හැදිලා ඉන්නකොට එහෙම දුවන්න බෑ. එක තැනක ඉන්න අත්‍යවශ්‍යයි. ඔබ මුණින් තලා වෙලා බඩ යටට දාලා හුස්ම ගන්නකොට
ඒ කියන්නේ ඔබ ගෙදර ඉන්නකොට ඇඳේ දිගා වෙලා ඉන්න ඕන බඩේ අතට දාලා හුස්ම ගන්නකොට මේ අර ඔක්සිජන් හා ලේ ගමනේ පෙනහල්ලේ හොඳ තැන් වලට ගිහිල්ලා වැඩි උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා. ඒ දඟලන්න එපා එක් තැන් වල ඉන්න අවශ්‍යයි. ඒක වැදගත් කාරණාවක්. ඉතින් ওই ටික තමයි ඊළඟට ඇඳේ ඉන්න අතර ඒ කියන්නේ දැන් ලෙඩ සුව වෙලා හිටියත් ඊට ඉස්සෙල්ලා හිටියත් අර මේ අත් දෙක මෙහෙම පොඩ්ඩක් මෙහෙ කරලා වැඩි මහන්සි වෙන්නේ නැතුව එක්සර්සයිස් ටිකක් කිරීම අවශ්‍යයි. ඒක හුස්ම ගැනීමටත් හොඳයි. ඒ වගේම ඇඳීම ඉඳගෙන ඔබගේ කලවය සහ බත්කෙන්ඩ පේශීන් අර හිතින් හිතා තද කරන්නත් අවශ්‍යයි. ඒ වගේම කකුල පොඩ්ඩක් දික් කරලා ඇඳීම ඉඳගෙන අර කකුලේ මහපට ඇඟිල්ලෙන් කියමු නිකන් රයන්න අඳින්න ටයන්න අඳින්න වගේ ඒ කකුල කරකවා කරනකොට පේශි වලට අවශ්‍ය කකුලේ පේශි වලට අවශ්‍ය ව්‍යායාමය ලැබෙනවා. එතකොට ඒ ශිරාවල ලේ කැටි වෙන්නේ හිර වෙන්නේ නැතිව තිබෙන නිසා ඒකත් හොඳ අභ්‍යාසයක් වෙනවා. දැන් ඔය කාරණා තාක්ෂණික කාරණා. එතකොට මේ කොවිඩ් වල ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ ශරීරයේ සෛල වලට විරුද්ධව යුද්ධයක් පටන් ගන්නවා. එතකොට අර WBC මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක ගත්තම WBC එකේ නියුට්‍රොෆිල් N එක අනුපාතය වැඩි වුණොත් එහෙම ඒ කියන්නේ N හා L කියන්නේ වසා සෛල ලිම්ෆොසයිට් N ඉරයට L අනුපාතය 5.4ට වැඩි වුණොත් ඒ කියන්නේ සයිටෝකයින් ස්ටෝම් එක අර මේ ප්‍රතිශක්ති ප්‍රහාරක අණුවල යුද්ධ ගොඩක් වැඩි වෙලා කියනවා. ඒක හොඳ ලකුණක් නෙමෙයි. ඒ නිසා අර ඒ ඔබගේ ડોක්ටර් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් අරගෙන නියුට්‍රොෆිල් ඕවර් ලිම්ෆොසයිට් NL අනුපාතය බලන්න අවශ්‍යයි. NL අනුපාත උදාහරණයක් වශයෙන් N 70 නම් L 18 නම් ඒ කියන්නේ අනුපාතය 5යි. 5.4ට වැඩි වුණොත් හොඳ නැහැ. 5 වුණත් හොඳ නැහැ. හොඳ ඒ කියන්නේ මේ කොවිඩ් වල වෙන්නේ කොවිඩ් වෛරසය අපේ CD4 T ලිම්ෆොසයිට් එකට ඇතුල් වෙනවා. එතනින් එයා ඒක වෙනස් කරලා අපේ CD8 T ලිම්ෆොසයිට් එක ප්‍රහාරක වසා සෛලයක් වෙලා අපේම සෛල වලට විරුද්ධව ක්‍රියා කරන්න ගන්නවා. පෙනහල්ලේ ගර්තවල සෛල තුවාල කරනවා. එන්ඩෝතීලියම් එක පෙනහල්ලේ කේශනාලිකා තුවාල කරනවා. ඕක බඩවැලෙත් වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ ප්‍රශ්නේ. ඉතින් ඒක ඒව වෙන්නේ ඉස්සෙල්ලා මේක නවත්ත ගන්න එක තමයි. එතකොට ඔක්සිජන් හිර වෙන්නේ නැහැ. අර සයිටෝකයින් ස්ටෝම් ඇති වෙන්නේ නැහැ. ලේ කැටි ගැසීමේ ප්‍රවණතාවය ඇති වෙන්නේ නැහැ. ඒකයි වැදගත් කාරණාව. දැන් මම කැමති පොඩි අපිට සමාජයක අපිට බලපාන කාරණාවක් ඔබට විස්තර කරලා දෙන්න. මෙතන පරම්පරා හටනක් ඇති වෙලා තිබෙනවා. ඒ කියන්නේ අවුරුදු 65 70 විද්‍යාඥයෝ මේ කොවිඩ් ප්‍රශ්නේ ගැන බලපු විදිය සහ කියපු දේවල් වෙනස්. අවුරුදු 45 50 විද්‍යාඥයෝ බලපු විදිහට වඩා. දැන් ලෝකයේ පාලනය කරන්නේ අවුරුදු 45 50 අය තමයි. ආර්ථික වශයෙන්, විද්‍යාත්මක වශයෙන්, යනාදී වශයෙන්. ඉතින් මේ ලැබ් එකක තමයි මේ වෛරස් එක හදලා තියෙන්නේ කියලා පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා. එතකොට මේ ලැබ් එකෙන් ඒක හැදුව බව වසන් කරන්න ගොඩක් උත්සාහයක් තිබුණා. ඒ නිසා මේ හදපු වෛරස් එකක් නිසා තමයි ඔය වේරියන්ට්ස්ලා ගොඩක් එන්නේ. ඒ කියන්නේ මේ ඉක්මනට වෛරස් එක වෙනස් වෙනවා. එතකොට එක වෛරස් එකකට විරුද්ධව අපි හදන්නා වූ ඇන්ටිබොඩිස් ප්‍රතිදේහ දැන් ඩෙල්ටා වේරියන්ට් එකට බලපායිද මේ හරියයිද කියන ප්‍රශ්නේ මතුවෙලා තියෙනවා. දැන් එප්සයිලොන් කියලා එකකුත් ඇවිල්ලා තියෙනවා ඩෙල්ටා වලට පස්සේ. ඒක තමයි ඔය ඊළඟට මේ වෛරස් එකේ අමුතු ගතියක් තියෙනවා. එයා සෛලයට ඇතුල් වුණාට පස්සේ සෛලෙම අපේම සෛල උපයෝගී කරගෙන එයා මල්ටිප්ලයි වෙනවා, ගුණනය වෙනවා. ඊළඟට එයා එළියට එන්නේ නැතුව අපේ සෛල දෙකක් අතරෙන් පොඩි පාලමක් හදාගෙන සින්සිටියල් ඒකට කියන්නේ සින්සිටියල් ප්‍රොසෙස් කියලා. එතකොට වෛරස් ගොඩාක් ඊළඟ එකට යනවා. ඒකෙත් ගුණනය වෙලා ඊළඟ එකට යනවා. ඔහොම සෛල හරහාම මේක පැතිරෙනවා එළියට එන්නේ නැතුව. එතකොට එළියට එන්නේ නැතිකොට අපේ ප්‍රතිදේහ වලට මෙයාට විරුද්ධව ක්‍රියා කරන්න බැරි වෙනවා. ඉතින් මේක අමුතුම જાතිය වෛරස් එකක්. ඒකයි මේක අපිට පැහැදිලිව පේනවා මේක මිනිස්සයා හදපු වෛරස් එකක්. ඉතින් මේ විද්‍යාවේ මුදුන් මල් කඩටම ඇවිල්ලා තියෙන යුගයක
විද්‍යාව උපයෝගී කරගෙන මනුෂ්‍ය සංහතියට මහා ප්‍රහාරයක් එල්ල වූවා වගේ තමයි පේන්න තිබෙන්නේ. මම කලින් කිව්වා මෙන් අවුරුදු 65 70 විද්‍යාඥයෝ දැන් රිටයර් වෙගෙන යනවා. අවුරුදු 45 50 පරම්පරාව තමයි දැන් ජගතුන් සමතුන් වියතුන් දක්ෂයන් ලෙස ක්‍රියා කරගෙන යන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති මාලාව ටිකක් වෙනස් වගේ. අවුරුදු 65 70 විද්‍යාඥ විද්‍යාවට පුහුණු වෙනකොට ඉතින් මම මේ ගැන මොකද විශේෂයෙන් කියන්නේ මම අපේ A level විභාගය කරනකොට අපි කරා botany zoology physics chemistry ඒ විභාග 1970 මම කරේ ඒ විභාගයේ මම ලංකාවේ ප්‍රථමයා වුණා. මගේ ඉස්කෝලේ ශාන්ත තෝමස් විද්‍යාලය. ඊළඟට මම ඇතුළු වෙන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට. ඒකේ හැම එක්සෑම් එකකම බැච් টොප් මම. එතකොට අපිට වෛද්‍ය විද්‍යාල දෙකයි තිබුණේ පෙරදිනේ හා කොළඹ. ඉතින් ඒ අවසාන විභාගයේ දෙකේම පළවෙනිම ශිෂ්‍යය ලෙස තේරීපත් උනේ මම. ඉතින් අපි බොහොම විද්‍යාවට කැපවීමක් තිබුණා. එන්න අපිට දැන් පේනවා විද්‍යාවට ඇස් නැති වෙලා වගේ. විද්‍යාවට නිකන් ඇස් අඳුරු වෙලා වගේ. යමකගේ ඇස අඳුරු වුණොත් කොහෙද යන්නේ කියලා පේන්නේ නැති වෙනවා. ඉතින් ඒ වගේ බරපතල ප්‍රශ්නයක් තමයි මුණ දෙන්නේ. ඉතින් ලංකාවේ වෛද්‍යවරු විශාල සේවකයෙක් දෙනවා MSSලත් ලංකාවේ සෞඛ්‍ය සිස්ටම් එක අත්නෑර මේ ප්‍රශ්නට මුහුණ දීලා තිබෙනවා. කෙසේ හෝ තාමත් රජයේ රෝහලකට ලෙඩෙක් බැහැ නොකිය ඇතුල් කරනවා. ඉතින් මේක ලොකු දෙයක්. ඉතින් අපේ වෛද්‍ය ක්ෂේත්‍රය සහ වෛද්‍ය සිස්ටම් එක ඉතා හොඳ වෛද්‍ය සිස්ටම් එකක්. ඒ පළාතෙන් පළාතට රූරල් හොස්පිටල් එක තියෙනවා, ඊළඟට ඩිස්ට්‍රික්ට් හොස්පිටල් එක තියෙනවා, ඊළඟට බේස් හොස්පිටල් එක ඩිස්ට්‍රික්ට් ජෙනරල් හොස්පිටල් එක තියෙනවා. ඒකෙත් බැරි වුණා ටීචින් හොස්පිටල් එකකට ගෙන යනවා. ඉතින් මේක බොහොම හොඳ පද්ධතියක් අපිට තිබෙනවා. සෞඛ්‍ය නිවාරණ අතින් අපි ලෝකේ දියුණු රටවල් වලට වඩා හොඳ සෞඛ්‍ය පද්ධතියක හිටියා. ඒ කියන්නේ අපේ infant mortality rate, maternal mortality rate බොහොම අඩුවෙන් තමයි ලංකාවේ තිබුණේ. ඉතින් මම මේ කිව්වා වගේ දෙපරපුරක ගැටුමක් මෙතන වේගන යනවා. ආර්ථිකයේ ලෝකෙත් ඔක තියෙනවා. සමාජ ලෝකයේ සමාජිකවත් තිබෙනවා. ඉතින් විද්‍යා ලෝකයටත් ඕක මතුවෙලා තිබෙනවා. ඒ කියන්නේ මම කැමතියි පොඩ්ඩක් කියවන්න ඔබට. තමුන්ගේ පියවරුන් සුළු කරන්නා වූ තමුන්ගේ මව්වරුන්ට ආශිර්වාද නොකරන්නා වූ පරම්පරාවක් ඇත්තේ. ඒ කියන්නේ පියා මව කියන්නේ අර ජේෂ්ඨ පරම්පරාව. ඒ ජේෂ්ඨ පරම්පරාවේ ආදර්ශය මඟ පෙන්වීම දැනුම නොලබා අන්තනෝමතික ඒකාධිපති පරම්පරාවක් ඇති වෙලා තියෙන එකයි ඔය කියන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ලෝකේ ඉතින් එහෙම කට්ටියක් ලෝකෙ හැම්පිටින්ම පාලනය කරමින් හැම රටකම ධනය තමුන්ගේ අතට අරගෙන තිබෙනවා. 1970 ඉඳලා මේක වෙලා තිබෙනවා. 1970 දී ලෝකේ GDP වලින් 70%ක් තිබුණේ 30%ක් අතේ. ඒක ටිකක් අසමයි. ඒත් එච්චර නරක නෑ. 1990 වෙනකොට ලෝකේ GDP gross domestic product එකෙන් 90%ක් තිබුණේ 10%ක් අතේ. 2010 වෙනකොට 99%ක් තිබුණේ 1%ක් අතේ. එච්චර මේ unequal සමාජ අයුක්තියක් වෙලා තිබුණා. ඉතින් එන්න consumerism නිසා පරිභෝජන මේ සංස්කෘතිය රටාව නිසා මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වූ අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, ආහාර වලට ගිය වියදම එන්න අඩු වෙලා අනවශ්‍ය දේවල් වලට ගොඩක් වියදම් වෙන්න පටන් ගත්තා. මේ වෙනකොට ලෝකේ මේ අලුතෙන් බිලියනර්ස්ලා ඇති වෙලා තියෙනවා 13ක්. එක අවුරුද්දකින්. ඉතින් අපි දන්නවා බිලියනර් කෙනෙක් ඇති වෙන්නේ ජීවිත කාලයක් වැඩ කළා. නමුත් මේගොල්ලෝ එක අවුරුද්දකින් බිලියනර්ස්ලා වෙලා. ඒ පැන්ඩෙමික් එකේ වියදම එහෙම තමයි ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් මම මේ කිව්වේ අර පියවරුන් සුළු කරන්නා වූ මවුරුන්ට ආශිර්වාද නොකරන්නා වූ පරම්පරාවක් ඇත්තේ. ඉතින් මේක රටවල් හරහාම වෙලා තිබෙනවා. ඉස්සර බටහිර පෙර අපරදෙදික කියලා වෙනසක් තිබුණා. එහෙම නැත්නම් සමාජවාදී ධනවාදී කියලා වෙනසක් තිබුණා. දැන් එහෙම නෙමෙයි. පරම්පරාවක් හරහා එක විදිහකට ක්‍රියා කරන්නා වූ ඩයිනෝසාරලා කට්ටියක් ඇති වෙලා තිබෙනවා. එතකොට දෙවැනි ලක්ෂණය තමුන්ගේ කිලුටුකම සෝදාන්න දැමූ තමුන් පිරිසිදුවයි සිතන්නා වූ පරම්පරාවක් ඇත්තේ. එතකොට ඒගොල්ලන්ගේ අපචාරික ගති ගොඩක් වැඩි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පවුල ගැන, ලිංගික හැසිරීම ගැන,
පවුලක් අවශ්‍ය නැහැ. තමන්ට ඕන විදිහට හැසිරීම ඊළඟ પરම්පරාවක් ගැන බැලීමක් නැති අධාර්මික ගතියක් අපචාරික ගතියක් පේන්න තිබෙනවා. මොකද මේ પરම්පරාවේ වගකීම උනේ ඊළඟ પરම්පරාවට ලෝකෙ ඉතුරු කර දීම, පුළුවන් තරම් ඉතුරු කර දීම. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ලෝකේ corals, ඒ කියන්නේ මුහුද සමුද්‍රයේ corals අඩු වෙලා තිබෙනවා 140ට. දැන් මිනිසගේ කිඩ්නි එක අඩු වුණොත් 133ට ඒකට අපි කියනවා chronic renal failure කියලා. ඉතින් ලෝකේ corals තමයි ලෝකේ කිඩ්නි එක. ඒ කියන්නේ මේ ලෝකේ pH එක බැලන්ස් කරන්න එපා. කිඩ්නි එකෙන් කරන ප්‍රධාන කාරණා pH එක බැලන්ස් කරන. ලෝකේ කිඩ්නි එක corals කියන්නේ corals වලින් තමයි pH අගේ ගානට තියාගන්නේ ලෝකේ ශාක ලෝකේ සහ සත්ව ලෝකේ එන්සයිම් වලට වැඩ කරන්න පුළුවන් ලෙස. දැන් සමුද්‍ර ලෝකේ පරිසර හානිය තියෙන්නේ පොළොව මතු පිටට වඩා සමුද්‍රය ඇතුලේ. මොකද සමුද්‍රය ඇතුලේ තමයි අපේ ගොඩක් ඉකෝසිස්ටම්ස් තිබෙන්නේ. ඉතින් කොරල් 140කට බහැලා තියෙනවා. එතකොට 133කට පැත්තොත් මොනව වෙයිද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඒ ඉකොලොජි පැත්තෙන් එක උදාහරණයක් මම මේ කිව්වේ. එතකොට තුන්වෙනි ලක්ෂණය උදාරම් ඇස්ත උඩු කරගත් ඇසිපියද ඇති પરම්පරාවක් ඇත්තේ. තමුන් හිතපු දේ හරි කියලා කෙලින්ම ක්‍රියා කරන අනිත් අය ගැන සලකන්නේ නැතිව. හතරවෙනි ලක්ෂණය පොළොව තලයෙන් දිලින්දන්ද මනුෂ්‍යයන් අතරින් අසරණයන්ද කාදමන්න પરම්පරාවක්. ඒක තමයි අර මම කලින් කිව්වේ ඇති නැති පරතරය බොහෝ නාස්ති වෙලා බොහෝ අයට අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ආහාර වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා එන්න අමාරු වන ලෝකෙකයි අපි ඉන්නේ. ඒ හතර. පස්වෙනි එක කඩුවැනි දත් සහ පිහියා වැනි හකුදත් ඇති પરම්පරාවක් ඇත්තේ. ඒ කියන්නේ හැමතිස්සෙම මේගොල්ලෝ වාග් යුද්ධයක ඉන්නේ. සෝෂල් මීඩියා එකේ යනවා කඩුවැනි දත් හා පිහියා වැනි හකුදත් ඇති પરම්පරාවක් ඇත්තේ. ඒගොල්ලෝ හැමතිස්සෙම වාදෙන් විවාදෙන් මීඩියා එකෙන් තමයි ජයගන්නේ. ඉතින් අපි දන්නවද මීඩියා අපිට ඇත්ත කියනවා කියලා අපි දන්නවද? ඉතින් ගොඩාක් මීඩියා වල යනවා මේ යුද්ධය හැමතිස්සෙම පැන්ඩමික් එක ඉදිරියට ගෙන යන්න තමයි ඒ જાතියේ මීඩියා වැඩේ කරගෙන යන්නේ. ඉතින් පැන්ඩමික් එක වේලහින් නවත්තන්න පුළුවන් ඖෂධ වර්ග ගැන ඇත්ත ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙම නැහැ. ඉතින් මහා පරිමාණයේ විශාල වෛද්‍ය විශ්වවිද්‍යාල වල පවා ලන්ඩන් වල මේ යුද්ධය යනවා. ඒ වේලහින් දෙන්න පුළුවන් බෙහෙත් බොහොම චීප් බෙහෙත් තිබෙනවා. ලාභ බෙහෙත් ගොඩක් කාලයක් පාවිච්චි කරලා තියෙන බෙහෙත්. ඒවා නොදී ඊටාම ගණන් අධික බෙහෙත් දෙන්න පටන් අරන් තිබෙනවා. දැන් බෙහෙතක් හොයනවා ලංකාවේ එයින් වයල් එකක් 4,50,000ක් විතර වෙනවා. නමුත් මුලින්ම මම කියන බෙහෙත් සෙට් එක දුන්නා නම් මිනිස්සුන්ගේ හුස්ම හිර වෙන්නේ. හුස්ම නෙමෙයි හිර වෙන්නේ, ඔක්සිජන් විසරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ හොඳට හුස්ම ගන්නවා. ගත්තට මොකද ඔක්සිජන් අර ඇල්වියුලර් කැපිලරි මෙම්බ්‍රේන් එක හරහා ඔක්සිජන් ගමන් කරන්නේ නැහැ. ඒක අර සයිටෝකයින් ස්ටෝම් එකෙන් ඝනකම් වෙලා තිබෙන්නේ. වාතයෙන් එන ඔක්සිජන් ගර්තය හරහා ගොස් කේශනාලිකාවේ තියෙන ලේවලට ඇතුල් වෙන්නේ නැහැ. ඒ ඇතුලේ තියෙන ලේවල කාබන් ඩයොක්සයිඩ් එළියට එන්න අමාරු. ඒක තමයි ඔය ශ්වසන අමාරුව හයිපොක්සියා වෙලා කොවිඩ් වලින් හැදෙන. ඉතින් මම මේ කිව්වේ කඩුවැනි දත් සහ පියාවැනි හකුදත් ඇති પરම්පරාවක් විශාල වශයෙන් මේන්ස්ට්‍රීම් මීඩියා ලොකු ව්‍යාපාරයක් වෙලා. ඒකෙන් ඇත්ත කරනවා විශේෂයෙන්ම මේ පැන්ඩමික් එකට සම්බන්ධ විද්‍යාත්මක සාක්ෂි වසන්නා වූ ඇත්ත විද්‍යාත්මක සාක්ෂි හොයාගන්න බැරි වෙන තරමට මේන්ස්ට්‍රීම් මීඩියා අර කොලේ වහලා වැඩ කරනවා. ඒ නිසා විද්‍යාඥයන් වන විද්‍යාත්මක වන අපිට සිද්ධ වෙලා තියෙන කොහොම හරි බ්ලොග් වලින් අමාරුවෙන් ඇත්ත හොයාගන්න. ඔව්. එතකොට 6 වෙනි එක දියන්නයි කියන දුවරු දෙදෙනෙක් කුඩාල්ලාට ඇත්තේ කිසි කලක තෘප්තියට නමට නොපැමිණෙන්නා වූ දේවල් 3ක් තිබේ. එසේ ඇතයි නොකියන දේවල් 4ක් තිබේ. එතකොට 6 වෙනි කාරණාව තමයි අනිත් අයගේ දේවලුත් උදුරාගෙන කන්නා වූ සංස්කෘතියක් එහෙම නැත්නම් මේ ප්‍රවණතාවයක් ලෝකේ තිබෙනවා. කුඩැල්ල දන්නවනේ අනුන්ගේ ලේ උරා බොන එක. ඒක ඔබට තේරෙයි කොච්චර ඇත්තද කියලා. මිනිස්සෙක්ට හම්බ කරගත හැකි ධන ප්‍රමාණය සාධාරණව එන්න අඩු වෙනවා.
ලෝකේ බ්ලැක් මාකට් එක එන්න වැඩි වෙනවා. ලෝකේ රජයන් හරහා යන්නා වූ නෛතික මුදල් ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩි බ්ලැක් මනි. එතකොට ඇත්තම ලෝකේ පාලනය කරන්නේ කවුද? පත් කරන ලද රජයන්ද වෙන කට්ටියක්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ කියන්නේ රජයන් හරහා යන ධනය වගේ දෙගුණයක් ඩොලර් ට්‍රිලියන් දෙගුණයක් අනිත් පැත්තෙන් යනවා. ඉතින් මේ වගේ තත්ත්වයක තමයි ලෝකේ තිබෙන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකට මොකද විසඳුම? අපිට යහපත් එඬේරේ කියලා දුන්න එතුමාගේ ප්‍රතිපත්තිය මොකද්ද? අපි හැමෝටම නිල් හරිත වර්ණ බිමක් හදනවා. එතකොට මගේ කොටස මෙච්චර නම් අනිත් එක්කෙනාගේ බවුන්ඩරි එක සීමාව පටන් ගන්නකොට මගේ අයිතිවාසිකම එතනින් එච්චරයි. එතකොට මගේ බපසාරිය වැඩි කිරීමට නම් මගේ කොටසේ තිබෙන්නා වූ ගල් පොළව එතකොට එතන අස්වැන්නක් නැහැ. මගේ කොටසේ වගුරු බිම් හදාගත්තොත් අස්වැන්නක් නැහැ. මගේ කොටසේ කටු හදාගත්තොත් අස්වැන්නක් නැහැ. මගේ කොටස මුඩු වුණොත් මොනම හේතුවක් නිසා හරි අස්වැන්නක් නැහැ. ඒ නිසා මට දීලා තියෙන කොටසේ සම්පූර්ණ අස්වැන්නක් ලබා ගැනීමට එතුමා කිව්වා ඵල දරන්න fruitful multiply ගුණණය වෙන්න ඔබගේ කොටස පුරව ගන්න මම උදව් වෙන්න. ඊට පස්සේ අනිත් කෙනාගේ කොටසත් space and time ඔහුගේ ප්‍රස්තාව සහ කාලයට ඔබ දායක වෙන්න ඊළඟ පරම්පරාව දිසා ඔබේම පවුලෙන් පටන් ගන්න. ඊළඟට ඔබ වැඩ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙක් නම් කනිෂ්ඨ පරම්පරාවට ඔවුන්ගේ උපරිමය සඳහා ඉවහල් වෙන්න. ඒක තමයි මේ යහපත් නිරා ලෝකේ සැලසුම් කරපු විදිහ. ඒකට තමයි එතුමාගේ උපකාරය එන්නේ. ඊළඟට එතුමා කිව්වා ඔබ ඊළඟට දියුණු වෙන්න තියෙන තැනට මම එක්කගෙන යන්න. ඒකට මඟ පෙන්වන්න. තුන්වෙනි එක එතුමා කිව්වා ඔබට වැරදුනාම හරිගස්ස ගන්න පුළුවන් ප්‍රතිෂ්ඨාපනයේ තැනක් ප්‍රතිෂ්ඨාපනයේ පැයක් දවස්පතා වුණත් අවශ්‍යයි. මම ගොඩක් ක්ලිප්ස් කරලා තිබෙනවා දෙමව්පියෝ සහ දරුවෝ මේ කාලේ කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලා ගිය සෙනසුරාදා ඊයේ නෙමෙයි ගිය ඊට සෙනසුරාදා 21 මම මේ ළමයි ගැන විශේෂ පාඩමක් කරා. ඒක මේ වෙනකොට මම හිතන්නේ views 10000ක් කිට්ටු වෙලා ඒක 248 වෙනි ක්ලිප් එක පොඩ්ඩක් බලන්න ඕන YouTube එකේ Facebook එකේ. ඔබ ඒක දැක්කේ නැත්නම් මගේ WhatsApp එකට පණිවිඩයක් එවන්න. ෆෝන් කරන්න එපා උත්තර දෙන්නේ නැහැ. 076 313 4800 076 313 4800 මම ડોક્ટર ලලිත් මෙන්ඩිස්. ඒ වගේම මගේ ඇප් එක තියෙනවා ඕනෑ කෙනෙකුට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් Golden Nuggets App Store එකෙන් හරි Google එකෙන් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ යහපත් නිරා කිව්වේ ඔබට ප්‍රතිෂ්ඨාපනයේ තැනක් අවශ්‍යයි. ඒ කියන්නේ writing the wrong. දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ writing the wrong. අනිත් අයගේ වැරදි ලියනවා. WRITING writing the wrong. යහපත් නිරා අපට උදව් කරනවා writing the wrong RIGHTING වරද නිවර්ද කරන්න. හරි ගස්සන්න. ඉතින් ඔබ මොකද කියන්නේ ඒ ගැන? ඒ කියන්නේ දඬන ක්‍රම දෙකක් තියෙනවා. retributive justice කියන්නේ වෙච්ච වරදට දඬුවම් දීම. redemptive justice කියන්නේ ඒ වෙච්ච වරද ඊට පස්සේ නොවන ලෙස දරුවා හදා ගැනීම. ඒක තමයි යහපත් ඉන්දියාවේ මූලධර්මය. ඒක තමයි කුරුසිය කතන්දරයේ වෙච්ච වරද writing the wrong RIGHTING වරද නිවර්ද කිරීම. රතු කතර ගහන්න ලේසි. ඒක දන කරගන්න තමයි අමාරු. ඉතින් ළමයි අපි දන්නවා රතු කතරට අපි කැමති නෑ. සමහර ළමයි ගණිතයේ පොතට කොහෙත්ම කැමති නෑ. මොකද වැඩි හරියක් තියෙන රතු කතර. මෙතුමාගේ උපදේශය සහ උපකාරය රතු කතර මකන්නේ කෙසේද? ඔබගේ ජීවිතයට ආපු රතු කතර මකන්නේ කෙසේද? මොකද අපි තුලම යුද්ධ තිබෙනවා. ෆීල්ඩ් මාෂල් මොන්ට්ගොමරි කිව්වා යුද්ධ ඇති වෙන්නේ මිනිස්යන්ගේ සිත් තුළ. කොහොමද දෙවෙනි ලෝක මහා සංග්‍රාමය ඇති වුනේ නේද? මොකද ජර්මනිය වැනි විද්වත් රටක් හිට්ලර්ගේ ඒ ආර්යයන් ක්‍රමයට එකඟ වුණේ. අපේ ජාතිය විශිෂ්ටයි කියලා. අනිත් ඔක්කොම ජාතීන්ට වඩා හිට්ලර් එහෙමයි පටන් ගත්තේ. කොහොමද මුළු ලෝකයක් හිට්ලර්ට එක්ක යුද්ධයට යන්න පටන් ගත්තේ? මේ ඉතිසලා මම කියලා තියෙනවා ડોક્ટર රොබර්ට් ඔපෙන්හයිමර් ගැන. එයා තමයි න්‍යෂ්ටික බෝම්බය දාපු න්‍යෂ්ටික බෝම්බය හදපු කමිටුවේ විද්වත් physicist. එයා chairman. ඉතින් ඒගොල්ලෝ න්‍යෂ්ටික බෝම්බේ හදාගෙන ගියා. මොකද ජපානයයි ජර්මනියයි බොහොම යුද්ධ බලවත් වෙන නිසා. ඒ වුණාට ජර්මනිය
යුද්ධෙන් පසු බහින්න පටන් ගත්තා. මේගොල්ලෝ යුද්ධ න්‍යෂ්ටික බෝම්බය හදලා ඉවර වුණා. ඒගොල්ලෝ න්‍යෂ්ටික බෝම්බය හැදුවා ඉස්සෙල්ලා ප්ලූටෝනියම් වලින්, ඉස්සෙල්ලා යුරේනියම් වලින් හැදුවා. ඒකට නම දුන්නා ලිටල් බොයි කියලා. ඒ කියන්නේ එච්චර භයානක ආයුධයකට ලස්සන හුරතල් නමක් දුන්නා. මොකද භයානකකම අඩු කරන්න. එතකොට මේ පළවෙනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව නිවාඩා කාන්තාරයේ කරාම ඇමරිකාවේ අනිත් ඔක්කොම විද්‍යාඥයෙකු අම්බෝ මෙහෙම පිපිරීමක් අපි දැකලා නැහැ, මේක මිනිස්සු මැත්තේ දාන්න බෑ. ඒ වුණාට ඩොක්ටර් රොබර්ට් ඔපෙන්හයිමර් කිව්වා මේක විද්‍යාත්මක අත්හදා බැලීම. මේක සාර්ථක විද්‍යාත්මක අවසානයක් සරහා අපි ගෙනියන්න ඕන. ඉතින් ඒගොල්ලෝ ලිටල් බොයි කියන යුරේනියම් බෝම්බය දැම්මා හිරෝෂිමා වලට. හිරෝෂිමා ලොකු නගරයක්. ඒකේ ගොඩාක් ලොකු කොන්ක්‍රීට් බිල්ඩින් තිබුණා, ලොකු වරායක් තිබුණා. මිනිස්සු මැරුණා. නමුත් ගොඩාක් හානි නොවි බේරුණා. හැබැයි එන්න ඉතින් පස්සේ පරම්පරාවලට කැන්සර් හැදුණා, ලියුකීමියා හැදුණා. ඊළඟට ඩොක්ටර් රොබර්ට් ඔපෙන්හයිමර් කිව්වා අනිත් විද්‍යාඥයෙක් කිව්වා දැන් නම් ඕනේ නැහැ, දැන් ජර්මනිය සරෙන්ඩු වුණා. බෝම්බ දාපු ගමන් ජර්මනිය සරෙන්ඩු වුණා. බෝම්බේ දැම්මේ ජපානෙට. ඉතින් අනිත් විද්‍යාඥයෙක් කිව්වා දෙවෙනි එක දාන්න ඕනේ. දෙවෙනි එකට කිව්වේ ෆැට් මෑන්. ඒක හැදුවේ ප්ලූටෝනියම් වලින්. පේනවද දුන්න නම් මේ අග්‍රගණ්‍ය විද්‍යාඥයෝ. නමුත් ඩොක්ටර් රොබර්ට් ඔපෙන්හයිමර් කිව්වා මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. මේක සාර්ථක අවසානයක් කරන්න ඕන කියලා ප්ලූටෝනියම් බෝම්බේ දැම්ම නාගසාකි වලට. නාගසාකි වල 79000ම මැරුණා. විද්‍යාවේ නාමයෙන් නාගසාකි වල 79000ම මැරුණා. ඉතින් මේක හරි කනගාටුදායක සිද්ධියක්. ජපානයේ කොහොම හරි ඔළුව උස්සගත්ත ඊට පස්සේ ක්‍රමයෙන්. ඉතින් ඒ වගේ ශෝචනීය ඉතිහාසයෙන් පස්සේ තමයි 1950 ඉඳලා ලෝකෙ හැදෙන්න පටන් ගත්තා. ඉතින් ලෝකෙට හොඳට හැදෙන්න ප්‍රස්තාවක් ආවා. නමුත් දැන් ආයෙත් අපි 20 වෙනකොට බොහොම අමාරු තැනකට ඇවිල්ලා ඉන්නේ නේද? ඉතින් අපිට තේරෙනවා අපිට යහපත් ඉන්දියරයක් අවශ්‍යයි. විද්‍යාව බුද්ධිය දිනු කරාට විද්‍යාවට හදවත දිනු කරන්න බෑ. හදවත දිනු වෙන්නේ නැත්තම් අපි එකිනෙකාව නාස්ති කරගන්නවා. ඒකයි කනගාටුදායක තත්ත්වය. ඉතින් අපි මේ ගැන හිතලා බලමු. අහුම්කන් දුන්නාට බොහොම ස්තුතියි.